SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් VIP Extra Anti Smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 ජූලි 20 සඳුදා සිරස්තල විභාග කල්යයි උසස් පෙළ ඔක්තෝබර් 12 ශිෂ්‍යත්වය ඔක්තෝබර් 11 දෙවැනි වාරයේ පාසල් නිවාඩුවත් ප්‍රකාශයට පත් කෙරේ. අගෝස්තු 10 තෙක් බදියුදීන් පාස්කු කොමිසමට කැඳවන්න එපා. මැතිවරණ කොමිසම CID-යට දැනුම් දෙයි. 2016 රාජගිරිය රිය අනතුර සම්බන්ධයෙන් හිටපු ඇමති පාටලි ඇතුළු තිදෙනෙකුට සිතාසේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික වැසි. දිස්ත්‍රික්ක 5කට නායෑම් අවදානම්. ඇල්කොහොල් අඩංගු hand sanitizer භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Vasanti Nanayakara and Sanka Amrajit. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. මිනිස් ජීවිතවල වටිනාකම තඹ සතයකට මායිම් නොකරමින් අපරීක්ෂාකාරී ලෙස බස් ධාවනය කරන බවට පෞද්ගලික බස් රියදුරන්ට නිරන්තරයෙන් චෝදනා එල්ලවනවා. ඉවන් පෞද්ගලික බස් රියදුරකුගේ නොහික්මුණු රිය ධාවනයක් නිසා සිදු අනතුරකින් අද යුද හමුදා සෙබළෙකුට සිය ජීවිතය අහිමි වුණා. ඒ නොගේගොඩ ගුවන් පාලම මතදී. අනතුරින් තවත් සෙබළුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. නුගේගොඩ ගුවන් පාලම මතදී මෙම අනතුර සිදුවුණේ අද අලුයම 5:30ට පමණ. අනතුරට ලක්වුණේ කොළඹ සිට මහරගම දෙසට ධාවනය වූ යුද හමුදා කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන්. මෙම අනතුර CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අනතුරට ලක් වූ බස් රථය ගුවන් පාලම මතදී තවත් බස් රථයකට ඉස්සර කිරීමට ගොස් තිබුණේ සියලුම මාර්ග නීති උල්ලංඝනය කරමින්. එම අවස්ථාවේදී නිවැරදි මංතීරුවේ ගමන් කළ හමුදා කැබ් රථයට අනතුර වළක්වා ගැනීමට කිසිදු අවස්ථාවක් උදාවන්නේ නැහැ. පොලිසිය පැවසුවේ එම අවස්ථාවේ කැබ් රථයේ සෙබළුන් තිදෙනෙකු සිට ඇති බවයි. අනතුරට ලක් වූ කැබ් රථයෙන් හමුදා සෙබළුන් පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වූ අතර ඊට ගිනිනිවන හමුදාවේද සහාය හිමි වුණා. අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ කැබ් රථයේ රියදුරා ලෙස කටයුතු කළ සෙබළායි. තුවාල ලැබූ සෙසු සෙබළුන් දෙදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ බස් රථ රියදුරාගේ අපරීක්ෂාකාරී ධාවනය මෙම මාරාන්තික අනතුරට හේතුව බවයි. අනතුරින් මියගියේ ශ්‍රී ලංකා යුද හමුදා විජයබා රෙජිමේන්තුවේ මරදාන කඳවුරට අනුයුක්තව සේවය කළ අම්බලන්ගොඩ නින්දාන වතුරවිල ප්‍රදේශයේ පදිංචි ලාන්ස් කෝප්‍රල්වරේ 35 හැවිරිදි ඔහු දෙදරුපියෙක්. දරුවගේ උපන්දිනේ තිබුණා. එයා ඉදිරියට ආවා. සඳුදා තමයි උපන්දිනේ තිබුණේ. ඒ කරාපහු එයා සම්බන්දියා දැක්ක. ආරංචිුනේ උදේ දුට කෝල් එකක් ඇවිල්ලා මගේ පුතා කෝල් එකක් දුන්නා. මෙහෙම සුදු හැපිලා ඉගෙනයි කියලා. ඒ පාර නිදි කිව්ව මං එක්ක අම්මේ සුදු බාණි හැපිලා ඉගෙනයි කියලා. ඒ පාර එහෙම කියලා ඉවරලා අපි උටත් එක්ක මේ යන්න යනකොට ආයි පුතා කිව්වා අම්මේ යන්න ඕනේ. සුදුව නැත් කියලා.
මේ අතර මිනිමැරීමේ වරද යටතේ ගල්කිස්ස මහිස්ත්‍රාත්වරයා වෙත යොමු කළ රියදුරා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අධික රුධිර පීඩනයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන රියදුරා රෝහල තුලදීම මහිස්ත්‍රාත්වරයා විසින් සිදු කළ පරීක්ෂා කිරීමෙන් පසුවයි. බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුළ තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර පවතින වැසි සහිත කාලගුණය හමුවේ දිස්ත්‍රික්ක 5කට නායාමය අනතුරුපූර්ව ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ගත වූ පැය 24 තුළ දෙවිනේ ප්‍රදේශ කිහිපයකට අධික වැසි පතිත වුණා. ඊයේ දිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ කෑගල්ල දෙහියෝවිට ප්‍රදේශයෙන්. එය මිලිමීටර 219ක්. අද පෙරවරු 8:30 සිට 11:30 දක්වා ගත වූ පැය 3ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලිමීටර 109ක්. දිවයිනට ඇදහෙළෙන අධික වර්ෂාවත් සමග ප්‍රදේශ කිහිපයක මාර්ග සහ පහත්වීම් රැසක් අද ජලයෙන් යට වුණා. ඒ පැත්ත ටික අරන් පැපිලාන හිග්ගහමාතේ වටේ ගෙවල් 400ක් විතර වගේ තියෙනවා. මේ වටේම ඔක්කොම සම්පූර්ණ මහා වැස්සක් ඇස්සෝ යට වෙනවා. මේ පහු දවස්වල මේ මෙතන මේ බෝක්කුවක් දැම්මා. ඒ බෝක්කුව නිසා තමයි වතුර පාර ඉරුල් මේ ගෙවල් දැන් දැනට 30ක් 40ක් විතර යට වෙලා තියෙනවා. අද උදෑසන සිට ගාල්ල දිස්ත්‍රික්කයට ඇදලෙන ධාරණපාත වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 12ක ග්‍රාමධාරී වසන් 79ක පවුල් 3264කට අයත් පුජ්‍යලයන් 11000කට ආසන්න ප්‍රමාණයක් අවතන් වී ඇති බවට වාර්තා වෙලා තියෙනවා. පූර්ණ වශයෙන් නිවාස හානි දෙකකුත් අර්ධ වශයෙන් නිවාස 78කුත් හානි වෙලා තියෙන බවට ප්‍රාදේශීය ලේකම්වරු මා වෙත වාර්තා කළා තියෙනවා. අවතන් වූ පවුල් සඳහා අවශ්‍ය වන සහන සැපීම සඳහා අවශ්‍ය සියලුම මුදල් දැනටම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දීම අවසන්. මේ தත්ත්වය විශේෂිත කාලගුණික වෙනස් වීමක් නිසා ඇති වූ දෙයක් නෙවෙයි. දැනට බලපැවැත්වෙන නිර්දිදික මොහොසම් තත්ත්වයේම වරින් වර සිදුවන උච්චාවචනයන් අනුව තමයි මේ தත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අද දිනය තුල දිවයිනේ නිර්දිදික කොටසේ මේ වැසි බල කාලගුණ තත්ත්වය දවස පුරාම තීවි. නමුත් අද හවස වෙන විට ක්‍රමයෙන් අඩු වෙලා හෙට දිනේ නැවතත් පහුගිය දිනවල පැවති සාමාන්‍ය තත්ත්වයටම කාලගුණයපත් වෙනවා. මේ අතර මීගමුව කුට්ටිදුව දීවර තොටුපළේ රැඳී සිටි දීවරයෙකුට අකුණුසර වැදීමෙන් අදාළයම ජීවිතක්ෂයට පත් වුණා. මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි දෙදරුපියෙක්. අප වාර්තාකරු සඳහන් කළේ ඔහු අසල සිටි තවත් දීවරයෙකුට අකුණුසර වැදීමෙන් බරපතල තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි. මේ අතර පස්කණ්ඩියක් කඩා වැටීමෙන් අද පෙරවරුවේ తాවකාලිකව බසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව හා ඉමදුව ප්‍රදේශ අතර කොටස අද පස්වරුවේ යලි විවෘත කිරීමට පියවර ගැනුණා. එමෙන්ම පවතින අයහපත් කාලගුණය හමුවේ ගස් කඩා වැටීම් හේතුවෙන් මාර්ග අවහිරවීම සහ දේපල හානි ප්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා. පවතින වැසි සහිත කාලගුණය හමුවේ කොළඹ, කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා නායෑමේ పూర్ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහත් ශ්‍රේණී ශිෂ්‍යත්ව විභාගය මෙවර ඔක්තෝබර් මාස පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව පහ ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 සහ උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. එමෙන්ම දෙවැනි වාරයේ නිවාඩු දිනයන්ද අධ්‍යාපන අමාත්‍යාංශය අද ප්‍රකාශයට පත් කළා. The big story. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් දැනට නිවාඩු ලබා දී තිබෙන සියලුම පාසල් එළඹෙන ජූලි 27 වනදා යළි විවෘත කෙරෙන නමුත් එම සතිය තුළ පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. අනිකුත් ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් විවෘත කෙරෙන්නේ අගෝස්තු 10 වන සඳුදායි. රාජාංගනය හා වැලිකන්ද අධ්‍යාපන කොට්ටාසවල කිසිදු පාසලක් අගෝස්තු 10 වනදාට පෙර විවෘත නොකිරීමටද තීරණය වී තිබෙනවා. මාස කිහිපයක් පුරා පාසල් වසා තැබීමත් සමග විෂය නිර්දේශ ආවරණය කිරීම පිළිබඳව මතු වූ ගැටලු සලකා බලා සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේ පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මෙවර ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය අද සඳහන් කළා. ඒ අනුව මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ එළඹෙන ඔක්තෝබර් 11 වනදායි.
මෙවර උසස් පෙළ විභාගය එළඹෙන ඔක්තෝබර් 12 වනදා සිට නොවැම්බර් 6 වනදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පය ශිෂ්‍යත්වය ඔක්තෝබර් 11 වෙනිදා අපොස උසස් පෙළ ඔක්තෝබර් 12 වෙනිදා පැවැත්වීමට තමයි තීන්දුව කරලා තිබෙන්නේ. ඒකම ඔක්තෝබර් මාසයේ 9 වෙනිදා සිට නොවැම්බර් 16 වෙනිදා දක්වා දෙවන වාර නිවාඩුව ලබා දීමට කටයුතු කරනවා. අපි දීප ව්‍යාප්ත සමීක්ෂණයක් කරා. විශේෂයෙන්ම අපි බැලුවා මේ විභාගයට මුහුණ දෙන දරුවන්ගේ සාහිත්‍ය උගන්වන ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ මතය විමසන්න ඕන් ඉල්ලා හිටියේ අවම වශයෙන් මාසික සහන කාලයක් ලබා දෙන්න කියලා. අපි ඒ කාලය ලබා දුන්නා කියලා අපි හිතනවා. අද දිනය තුළ කොවිඩ් ආසාදිතින් 6 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා. අදමින්ම ඊයේ දිනේත් හඳුනාගත් ආසාදිතයන්ගෙන් බහුතරය විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වීම විශේෂත්වයක්. අද මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයින් ගණන 6ක්. ඉන් එක් අයෙකු රාජාංගනයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. සෙසු 5 දෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අයයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 2730 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් පූර්ණ සුවය ලැබූ ගණන 2041 දක්වා ඉහළ ගියේ ගත වූ පැය 24 තුළ තවත් 6 දෙනෙකු සුවය ලැබීමත් සමගයි. ආසාදිතයින් 678 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඊයේ මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතයින් ගණන 20ක්. ඒ අතරට කිරිවත්තුඩුව පදිංචි කන්දකාඩු හේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් තිදෙනෙකු හා පැල්මඩුල්ල පදිංචි කන්දකාඩු ආසාදිතයින්ගේ එක් ආශ්‍රිතයෙකු අයත් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. එමෙන්ම ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙකු, එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු, කටාර්හි සිට පැමිණි තිදෙනෙකු හා සෞදි අරාබියේ සිට පැමිණි 9 දෙනෙකුද ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ කන්දකාඩු මද්‍රව්‍ය ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොවිඩ් ආසාදිතයින් ගණන අද වන විට 560ක් ලෙස වාර්තා වන බවයි. මේ අතර කොවිඩ් වෛරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම සඳහා කොවිඩ් ව්‍යාප්ති මුල් අදියරේ භාවිත කළ ආකාරයෙන් දේශීය ඖෂධවලට නැඹුරු වන්නයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. නැවත වතාවක් යෝජනා කරනවා සාමාන්‍ය කොරෝනා නීති රීති පිළිපදිනවා සේම අපේ දේශීය ඖෂධ භාවිතයට වහාම නැඹුරු වෙන්න ඉඟුරු කොත්තමල්ලි වල ඉඳලා විධිමත් ඖෂධීය වට්ටෝරු දක්වා දේශීය ඖෂධ භාවිතා කරන්න ගිය ඒ ක්‍රියාපිළිවෙත ඔබ ගෙදරින් ගෙදර පවුලෙන් පවුල ගමෙන් ගම අනුගමනය කරන්න. මේ රෝගය කළමනාකරණය කිරීමේ හැකියාව ආයුර්වේද වෛද්‍යවරුන්ට තියෙනවා කියන එක මේ අවස්ථාවේ අපි ජනතාවට ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අපිට පුළුවන් මේ රෝගේ පාලනය කරන්න. ඒ වගේම මේ රෝගේ හැදුනයින් පස්සේ ඒකට ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒකට අදාළ වූ රාජ්‍ය මැදිහත් වීම, ඒ කියන්නේ මේකට විශේෂ වූ ප්‍රමුඛතාවයක් දෙන්න කියන එක අපි ආණ්ඩුවට බල කරලා මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. කොවිඩ් මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය මගින් තමන්ට නිසි බලතල පවරන්නයි ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පරිපූර්ණක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය, රජයේ කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය හා රජයේ කන්තු රේඛන ශිල්පීන්ගේ සංගමයද සහාය පළ කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යතුමියගේ ගැසට් එක හරියට එන්ජිමන් නැති බස් එකක් වගේ. විශේෂයෙන්ම රට නිදහස් කරද්දී ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක ඔබ දැක්කා තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අවමගුලේ ඉඳලා මේ දක්වා කොහොමද දේශපාලඥයෝ හැසිරුණේ කියලා. ඒ වගේම රාජාංගනයේ වෙච්ච සිදුවීමටත් දේශපාලඥයෝ 4 දෙනෙක් ඒ අවමගුල් උත්සවයට සහභාගී වෙලා තිබුණා. ඒකෙන් එක දේශපාලඥයයි නිරෝධායනය වෙන්නේ. ඉතුරු 3 දෙනාම මේ වෙද්දි මැතිවරණ කටයුතු වල නිරත වෙනවා. මේ පනතට පරීක්ෂකවරු පත් කරන්නේ නැත්තේ දේශපාලඥයන්ට නිසි පරිදි මැතිවරණය කරගන්න ඕන නිසා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා සමග දිගින් දිගටම සාකච්ඡා පැවතුණා. ඔවුන් මේ යථාර්ථය තේරුම් ගන්නවා. නමුත් මේ යථාර්ථයට අදාළව බලය පවරලා මේක විසඳන්න ඔවුන්ට හැකියාවක් නැහැ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනිත් පසින් මේකට මැදිහත් වෙලා ඉන්න නිසා. අපි මේ ගැටලුව විසඳෙන තුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට අරන් යනවා. බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කොට ඉදිකළ බව සැලකෙන ස්තූපයක නටබුන් ඓතිහාසික විල්ගම් විහෙර රාජමහා විහාරස්ථාන පරිශ්‍රයෙන් හමු වූ බවට පුරාවිද්‍යා නිලධාරීන් පැවසීම සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව ඓතිහාසික සෝමාවතී රාජමහා විහාරාධිපති හිමියන් සඳහන් කරනවා. උන්වහන්සේලා සිටින්නේ විද්වත් කමිටුවක් මගින් සිදු කරන පරීක්ෂණයකින් අනතුරුව නිවැරදි තොරතුරු ජනතාවට ලබා දෙන ලෙසයි.
බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිදන් කොට ඉදිකළ බව සැලකෙන ස්තූපයක නටබුන් ඓතිහාසික විල්ගම්වෙහෙර රජමහා විහාරස්ථාන පරිශ්‍රයෙන් හමු වූ බව එහි කැනීම් සිදු කරන පුරාවිද්‍යාඥයින් විසින් ඊයේ අනාවරණ කරනු ලැබුවා. මේ පැරණි සෝමනුවර ඉදිකරපු දකුණු දළදා වහන්සේ නිදන් කරපු ස්තූපය බොහෝ විට මේ අපි කැනීම් කරන මේ ස්ථානයේ වෙන්න පුළුවන්. ඒ අනුව අදාළ තොරතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ලෝකවාසීන්ට නිවැරදි තොරතුරක් ලබා දෙන මෙන් මල්වතු මහා විහාර පාර්ශවයේ ලේකකාධිකාරී සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල හිමියන් අද රජයෙන් ඉල්ලා සිටියා. සෝමවති චෛත්‍යස්ථානයේ පිළිබඳ අද පමණක් නොවේ මුලපටන්ම නොයෙක් මතිමතාන්තර ඇති වුණා. බැමි ආදී දිහා පමණ බලලා පැරණි දේවල් දැකලා මෙවන් ප්‍රකාශ කිරීම පිළිබඳව අපි කනගාටුවට පත් වෙනවා. සෝමවති චෛත්‍යස්ථානයේ පෞරාණික ස්ථානයක් වගේ මේ තිබෙන ශිලාලේඛන ඒ විතරක් නෙමෙයි මේ තිබෙන විස්මයජනක සිද්ධීන් මේ හැම දෙයක්ම අද ලෝකේටම අන්තර්ජාලය ඇතුළේ දැක බලාගෙන භාග්‍ය වාසනාව ලැබිච්ච කාලයක්. ඒ නිසා විද්‍යාත්මක පරිශ්‍රණ තුලින් මේ ස්ථාන දෙක පිළිබඳවම කරුණු හොයලා බලලා සාකච්ඡා කරලා අපි අතිගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා ඇතුළු වගකිව යුතු හැමදෙනාගේම ඉල්ලීමක් කරනවා මේ පිළිබඳව පරිශ්‍රණයක් කරලා විද්වත් කමිටුවක් මගින් නිර්දේශයක් ලබාගෙන ලෝකයට ප්‍රකාශ කරන හැටියට ඉදිරි දෙවසර තුළ ගම්මිරිස් සඳහා ඉහළ මිලක් ලබා ගැනීම ඉලක්ක කරගෙන වැඩ කටයුතු කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. පහත වැටි ඇති ගම්මිරිස් මිලට විසඳුමක් සෙවීම සඳහා දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. පසුගිය දිනවල දිස්ත්‍රික්ක කිහිපයක චාරිකා කළ ජනාධිපතිවරයාගෙන් පහත වැටි ඇති ගම්මිරිස් සඳහා ඉහළ මිලක් ලබා දී තමන් ආරක්ෂා කර දෙන ලෙසට ගොවින් ඉල්ලීමක් කළා. එම ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා අදාළ නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් අද දහවල් පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. කීප දෙනයි පොළ ගම්මිරිස් සමුවේ විකුණන කිව්වේ අනිත් අය විකුණන්නේ ඒකෝ හැමෝම කියන්නේ රුපියල් 400යි 450යි කියන කතාව. ඒ කියන්නේ පොළ ගම්මිරිස්නේ බොහොම කීප දෙනෙක් තමයි කිව්වේ අමු ගම්මිරිස් වෙනවා. එතකොට දැන් මේම ප්‍රොසෙසින් සෙන්ටර්ස් තියෙනවා නම් ඇයි තාම එහෙම මිල අඩු වෙලා තියෙන්නේ? ඉන්දියාව සමග සාකච්ඡා කර වැඩි ගම්මිරිස් ප්‍රමාණයක් සැපයීමටත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා. එමෙන්ම අගේ එකතු කළ නිෂ්පාදන ලෙස ගම්මිරිස් ලෝක වෙළඳපළට සැපයීම ප්‍රධාන උපාය මාර්ගයක් විය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ තමන් බලයට පත්වීමෙන් පසු ගම්මිරිස් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීම නිසා ගම්මිරිස් අපනයනයට අවස්ථාව හිමි වූ බවයි. සියලු තානාපති කාර්යාල මගින් මේ පිළිබඳව ගැනුම්කාර රටවල් දැනුවත් කර විදේශීය වෙළඳපළ දිනාගත යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට පවසා තිබෙනවා. නව අපනයනකරුවන් බිහි කරමින් මෙරට ගම්මිරිස් සඳහා ලෝක වෙළඳපළෙහි ඉල්ලුම වැඩි කිරීම සහ පසු අස්වනු තාක්ෂණික ක්‍රම දියුණු කිරීමටත් මෙහිදී සාකච්ඡා වුණා. ගම්මිරිස් අස්වැන්නට ඉහළ මිලක් සහතික කිරීම සෑම තීරණයකම අවසාන ප්‍රතිඵලය විය යුතු බව පැවසූ ජනාධිපතිවරයා සියලු තීරණ වහාම ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම ඉදිරි දෙවසර තුළ ගම්මිරිස් සඳහා ඉහළ මිලක් ලබා ගැනීමට ඉලක්ක කරගත යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. සිරිකොත අල්ලා ගැනීමේ සටනක නිරතව සිටින සමගි ජන බලවේගයටත් එක්සත් ජාතික පක්ෂයටත් ඡන්දය දීමෙන් පළක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා මැතිවරණ ජය තහවුරු කිරීම වෙනුවෙන් මොනරාගල මැදගම ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින්. මොනරාගල බිබිල මැදගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ දවස්වල පෙරදුනාම මැතිවරණයෙන් පස්සේ මේ පාරේ එන්නේ නැහැ. අප්පච්චි මල අර පැත්තෙන් යනවා කිව්වම මගහැරලා මැදගම මගහැරලා එතුමා මේ පාරෙන් එන්නේ නැහැ බයට කියලා මම ඒතරම් පුදුම වුණේ නැහැ. දැන් මෙතන නායකයෝ මේ පාර ඉල්ලන්නේ නෑනේ. සජාතිපක්ෂ නායකයා මෙහි ඉන්න ඉල්ලනවද? ජාතික ලයිස්තුවෙන් ඉල්ලන්නේ. ඇයි ඉල්ලන්නේ නැත්තේ? පැරදෙන විත්‍ය දැනගෙන. මොකද එක්සත් ජාතිපක්ෂ දෙකට කැඩිලා. එයාලා රණ්ඩු වෙන්නේ මේ ආසන දිනා ගන්නව නෙවෙයි. එතුමාලා දන්නවා මේ ආසන දිනන්න බැරිය කියලා. එතුමා දන්නවා එතුමාලාගේ කාලය තුල ජනතාවට වැඩක් කරේ නෑ කියලා. මෙයාලට සිරිකොත අල්ලන්න මෙයාලා ඡන්ද දෙන්න ඕනේද? අපි වැඩියක් දෙන්න ඕනේද? නෑ. මම මේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියන්නේ කරුණාකරලා තීන්දුව කරන්න. සිරිකොත ඇල්ලීමේ සටනට ඔබ ඡන්දෙ දෙනවද?
ඔබේ කාලය ගත කරනවද? ඔබ වැඩ කරනවද? එහෙම නැත්නම් මේ රට ගොඩනගන්න තමුන්නාන්සලා කැප වෙනවද කියන තීන්දුව ගන්න. පාරේ රාජපක්ෂලා ඇවිද්දවනවයි කියලා කියපු හින්දා අපි පක්ෂයක් හදලා පාරේ ඇවිදින්න උනා තමයි ඉලෙක්ෂන් එක ඊයර කරා දැම්මම. ගෙඩන් ගියා. ඒකින්ද එතුමාලත් ඇවිදිනවා දැන්. ඒකින්ද මං සන්තෝෂ වෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජානන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එහිදී අග්‍රාමාත්‍යවරයා රුහුණු මාකම්පත්වේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති කිරිවෙහෙර රජමහා විහාරාධිපති සහ භාරකාර ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් බැහැදක ආශිර්වාද ලබාගත් අතර අනුතුරුව අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් කිරිවෙහෙර චෛත්‍ය අභියසදී සෙත් පිරිත් සජ්ජායනාවක් පැවැත්වුණා. කිරිවෙහෙර වැඳපුදා ගැනීමෙන් අනතුරුව රුහුණු කතරගම මහදේවාලයේ පැවති ආශිර්වාද පූජාවකටද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට දසලක්ෂයකට ආසන්න පිරිසකට මේ වසර අවසානයේදී රැකියා අහිමි වන බවත් රැකියා අහිමි වන සෑම අයෙකුටම රුපියල් 10,000 බැගින් දීමනාවක් ලබා දීමට තමන් සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පුත්තලම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ඔහු මෙම අදහස් පළ කළා. පුත්තලම දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනහමුවක් ඊයේ පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණා. දැනට රැකියා කරන ලක්ෂ 10ක විතර රැකියා නැති අවුරුද්ද අවසානයේ. අපි බලන්නේ අපි ක්‍රියා කරන්නේ ඒ අයට මාසයකට රුපියල් 10,000ක් ලබලා දෙන්න. 10,000කින් ජීවත් වෙන්න බෑ. අඩු ගානේ අපිට උදව්වක් කරන්න. නායනේ ඇඟලුම් කර්මාන්ත ශාලාවලට දැන් තරඟෙට යන්න තියෙන්නේ. Taman බලාපොරොත්තු වෙන මිල නොලැබෙන්න පුළුවන්. රජයෙන් සහයෝගයක් දෙන්න අවුරුද්දකට. මේ මාකට් ටික වෙළඳ පොළවල් ටික අල්ල ගන්නවා. නැත්තම් බංග්ලාදේශය අපේව අල්ල ගන්න. ආපහු ලංකාව ප්‍රසිද්ධ කරවන්න. මේව අපි ආරක්ෂා කරන්න. අවුරුද්දක් අපිට මේ වැඩ කටයුතු කරන්න සිදු වෙනවා. මේ ආණ්ඩුවෙන් මොකද්ද කරලා තියෙන්නේ? මුකුත් කරලා නැහැ. දැන් කියනවා ස්වයං පෝෂිත ආහාර වලින්. දන්නේ නැද්ද අපි කාල් වලින් ස්වයං පෝෂිතයි, මස් වලින්, මාළු වලින්, බිත්තර වලින්, එළවලු වලින්, අලතුරු වලින් දැන් තියෙන එක විකුණ ගන්න බෑ. තවත් නිෂ්පාදනය කරොත් ලංකාවට කියලා මොකද්ද කරන්නේ? අපේ එකම පිහිට තියෙන්නේ අනාගතයේ දිහා බලලා අපනායනයට කෑම සකස් කරන්න. මේ ආණ්ඩුව මාරු කරන්න ඕනේ. මේක තියාගන්න බෑ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක අකිල විරාජ් කාර්යවසම් මහතා සිරිකොත පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගිය ආණ්ඩුව ආරම්භ කළ කුලියාපිටිය මෝටර රථ කර්මාන්ත ශාලාව පිළිබඳව අද මෙලෙස අදහස් පළ කළා. කුලියාපිටිය ප්‍රදේශයේ වොක්සෝගන් කර්මාන්ත ශාලාව අපි දන්නවා වොක්සෝගන් සමාගමට 2016 මව් ශාඛාවට ප්‍රශ්නයක් වුණා. ඒ නිසා ඒ වාහන නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාව ගෙනෙන එක අපිට ප්‍රශ්නයක් වුණා. නමුත් ඊට පස්සේ අපි ආයෝජනයක් ඒ එකම ගෙනාවා වෙස්ටර්න් ඔටෝමොබයිල් කියන සමාගමේ ආයෝජනයක්. බොරුවක් කරා නෙමේ ඇසෙම්බල් කරන කර්මාන්ත ශාලාව ඒක විතරක් නෙමේ ට්‍රේනින් සෙන්ටර් එකකුත් හදලා තියෙනවා. ඒ නිසා මම කැමැති පෙන්වන්න මේ දැවැන්ත කාර් ඇසෙම්බල් කරන කර්මාන්තශාලාව මේ වෙනකොට ඒ දැවැන්ත කර්මාන්තශාලාව වැඩ කටයුතු 90%කින් මං හිතන්නේ ගොඩනැගිල්ලේ ඒ කර්මාන්තශාලාවේ වැඩ කටයුතු අවසන් වෙලා තියෙනවා. මං හිතන්නේ මාස කිහිපයක් ඇතුළත මේ කර්මාන්තශාලාව පටන් ගන්න පුළුවන්කම තියෙනවා. මේ කර්මාන්තශාලාවේ වාහන වර්ග 4ක් ඇසෙම්බල් කිරීමට නියමිතයි. මේ 4න් පළවෙනි අනුමැතිය ලැබිලා තියෙන්නේ ඒ කාලෙම බොගවාට් කියන වාහනය සඳහා. ඒ නිසා අපි මාධ්‍ය සංදර්ශන පැවැත්වුවේ නැති වුණාට අපි වැඩ කරලා තියෙනවා. දින 365 තුළ පැය 24ම ක්‍රියාත්මක නොනිදන රජයක් සමගි ජන බලවේගයේ යටතේ නිර්මාණය කරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉලි දැක්වීම උත්සවයට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ශක්තිමත් රටක් තෘප්තිමත් ජනතාවක් යන්න තේමා කරගනිමින් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එලි දැක්වීම අද එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණා. කොවිඩ් වසංගතයෙන් පසු ආර්ථිකය කොහොමද ගොඩනගන්නේ කියලත් අපේ පක්ෂයේ දර්ශනය ප්‍රතිපත්ති අනුව අවශ්‍ය කාරණා ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. කොවිඩ්-19 නිසා සමස්ත ජාතික ආරක්ෂාවට බරපතල අභියෝග රැසක් එල්ල වෙලා තිබෙනවා. මේ අභියෝග වලින් අපිට පැන යන්නට බෑ. සමගි ජන බලවේග රජයක් තුල 24 පැය 365 නොනිදන රජයක් බවට පත් වෙනවා. ඒ වගේම ඒකීය ශ්‍රී ලංකාව තුල 13 වෙනි සංශෝධනය හරහා බලය බෙදා දීම
වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. මෙතෙක් කල් පැවතුණු ක්‍රමවේදය අපි ඉදිරියට ගෙනියනවා. එතන 13+ උත් නැහැ 13- උත් නැහැ. මේ අතර සමගි ජනබලවේගේ ජය තහවුරු කිරීම සඳහා එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් ජනහමුවක් මැදකොළඹදී ඊයේ පැවැත්වුණා. මේ මැදකොළඹින් බිහි වුණු අගමැතිවරු මුන්නාන්සලා නිකම් මනාප බාස්ලා ගානට දැම්මේ. ඡන්ද බාස්ලා. ඡන්දය ගත්තා විතරයි තමුන්නාන්සලා අමතක කරා. මෙතන තමයි කොන්ද පන තියෙන UNP තියෙන්නේ. කිසි කෙනෙක් බය වෙන්න එපා. අපි අනිවාර්යෙන්ම එතන වගකීමක් අස්වෙනිදාන් පස්සේ බාර ගන්නවයි කියලා මන් තමුන්නාන්සලාට කියන්න කැමතියි. මේ මැදකොළඹින් බිහි වුණු දක්ෂතම සංවිධායකවරයා මම දැක්ක අපේ මුජිබුර් රහ්මාන් මැතිතුමා. දැන් එතුමාට එක කතා කියනවා. කවුද මේ කුමන්ත්‍රණ කරන්නේ? අමුවේ මහදවල් මහ බැංකුව හොරා කාපු මිනිහා. සහ එයාගේ ඒජන්තවරු හොඳට මතක තියාගන්න. අද යම් පුද්ගලයින් ඒ පැත්තට ගැතිකම් දක්වන්නේ කුමක් නිසාද? මහ බැංකුවෙන් හොරා කාපු මුදල් නිසා. පාස්කු ඉරිදින ප්‍රහාරයට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා මෙවර මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් වන්නි දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායක ලෙස තරඟ වදින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාව කැඳවීම අගෝස්තු 10 වනදා තෙක් කල් තබන ලෙස මැතිවරණ කොමිසම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. මැතිවරණ කොමිසමේ සමාජිකයින් එක මතිකව මෙම තීරණය ගත් බවත් මෙම තීරණය ජනාධිපතිවරයාට සහ නීතිපතිවරයාට දැනුම් දුන් බවත් වැඩ බලන පොලිස්පති CD වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිෂන් සභාව කියා සිටිනවා. දැන් දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක්. පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන ආණ්ඩුවක් නැතුව මේ මාස 6 ගෙවලා තියෙන්නේ. කොරෝනා විපත පාලනය කරලා තියෙන්නේ. අලුතින් ණය ගන්නේ නැතුව 5000 ගානේ මාස දෙකක් හැම පහුලකටම ලබලා දීලා තියෙන්නේ. තනි ජනාධිපති බලය විතරක් පාවිච්චි කරලා මෙච්චර දෙයක් මේ ටිකට කරා නම් තුනෙන් දෙකක ස්ථාවර බලයක් තියෙන ආණ්ඩුවක් ඇතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සහාය දුන්නොත් මේ රට කොතනින් කොයි විදියට ඉස්සරහට ගනීද? මම සියලු ජනතාවගේ ලොකුල ඡන්දෙන් ඡන්දෙට තීන්දුව ගන්න තීරණය කරනවා. ජනාධිපති ඡන්දෙදි කමක් නැහැ. සමහර අය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කමක් නැහැ. මේ ඡන්දෙදි කල්පනා කරන්න එක වෙනස් විදියකට. මොකද ගෝඨාභය මහත්තයාට ඡන්දෙ දීපු කෙනාට කිසිසේත්ම කම්පා වෙන්න දෙයක් නැහැ. මොකද ජනාධිපතිකම නැතුව යන්නේ නේ. ඒතර කවුරු හරි හිතන්න පුළුවන් තුنين දෙක ඕනනේ කියලා. මතක තියාගන්න. අධික බලය අධික දූෂිතයි. අපිට අපේ ජීවිත කාලය වලින් ඔප්පු කරලා දෙනවා වැඩි බලය වැඩි විනාශකාරී. ගමේ ජනප්‍රවාද කතාවක් තියෙනවා. කන්දක් විලලාලා මේ පැට්ටියක් වදනවා කියලා. නොවැම්බර් 16 මහ කන්දක් හැදුවා. රට හදන මිනිහා ගෙනාවා. දැන් ඒ කන්ද විලලාලා ඕන්නම් පස්වෙන්දා මේ පැට්ටියක් වදන්නත් පුළුවන්. එතකොට මොකද වෙන්නේ? චකබ්ලාස්. විරුද්ධ පක්ෂයක් නැති ආණ්ඩුවක් හදන්න කතා කරනවා. හොරු කියනවා අපි පාර්ලිමේන්තුවෙන් අතු ගාලා දාන්න ඕන. ඇයි අපි මොන අපරාධයක් කළාට? හොරු කියනවා නම් අපි පරද්දන්න කියලා ජනතාවට ඒකම ඇති අපට ඡන්දෙ දීලා දිනවන්න. ඔබට මතක ඇති 1989 කියන්නේ දුක්ඛදායක තත්වයක් තිබුණේ. ප්‍රභාකරන්ගේ යුද්ධය ඇස්සේ තව යුද්ධයක් කරන කට්ටියක් හිටියා. සහෝදරවරු JVP එකේ. ඉතින් ඒගොල්ලත් අරෙම්මෙන් තියනවා වෙඩි තියනවා අරෙමේ මමත් ඉතින් මගේ ජීවිතේ බොහොම අමාරුවෙන් තමයි බේරගත්තේ. ඉතින් කොහොම වුණත් පොළොන්නරුවේ මහා වෙනසක් කළා. ඉතින් ඔය අද ඡන්දෙ ඉල්ලන මහත්තුරු හරියට ඉන්නවා ඉතින්. පොළොන්නරුවේ ඉතින් ඔය මම කියපු ඉතිහාසයේ ඒගොල්ල හුඟක් දන්නෙත් නැහැ. මේ රටට යහපාලනේ නායකයෝ විදියට රටට කරපු විනාශෙත් එක්කද කොහෙද සමහර නායකයෝ පිළිකන්නක් ගාන යනවා. මනාපයක් හිඟා කකා. මනාප හිඟා කන්න ඕනේ නෑ. පොළොන්නරුව හරියට හැදුවනම්. අපි තීන්දුව ගන්නේ මෙතනින් නෙමෙයි මෙතනින්. ඒ නිසා අපි කිසිදු අර්බුදයක් හදාගන්න අපේ බලාපොරොත්තුවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මම හැමදාම කියනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එනවා නම් අපි බොහොම කැමතියි. ගිය ජනාධිපතිවරණේ අපේ ඡන්දේ පාවිච්චි කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආපහු කකුලෙන් අදින්න බලාගෙන නෙමෙයි. සීත ඍතුවට කුරුල්ලෝ එනවා රටින් රටට. දැන් මේ දවස්වල අපේ පළාත් වලට බොහෝම සීත ඍතුවට කුරුල්ලෝ එනවා. තමුන්නාසලා හම්බ වෙන්නේ නැති. තමුන්නාසලා සාකච්ඡා කරනවා ඇති. හැබැයි කුරුල්ලෝ ඔක්කොම පස්වෙනිදට මේ කූඩු අතරලා යනවා අපි විතරයි ඉතුරු වෙන්නේ. අගෝස්තු 7 වෙනිදා ප්‍රතිඵල නිකුත් වෙනකොට මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශවයයි ඔය කියන පසුවෙන මන්ත්‍රී කණ්ඩායමයි දෙමළ සංධානයයි මුස්ලිම් පක්ෂ දෙකයි ඔක්කොම එකතු වෙලා අපි ආණ්ඩුවක් හදනවා. පරදුනහම පාලනය කරන පක්ෂය මොකද්ද? එක්සත් ජාතික පක්ෂය. බලන්නකො පරදුනහම අපි අගෝස්තු 17 ආණ්ඩුවක් හැදුවානේ. 106යි. ඇයි අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරා වගන්තියක්. ජාතික ආණ්ඩුව. අලියට දෙන ඡන්දෙ මෙදා පාර පොහොට්ටුට දෙන ඡන්දයක්.
වෙන සංදයක් නෙමෙයි. මෙතන අනිවාර්යෙන් ඩීල් එක රාජකරණයක් ගහලා ඉවරයි. වජිරාභිවර්ධන ගහලා ඉවරයි. අනිවාර්යෙන් UMP 7ක් 8ක් ගියොත් මුන් අනිවාර්යෙන් ප්ලග් වෙනවා තැන. ඒක අපරාධ ඡන්දයක්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ අලියා. ටෙලිෆෝන් එකක් නැහැ අපිට. දැන් ඒ පක්ෂේ බලාරගලේ පටන් අරගෙන තියෙන්නේ පාටලී හා සජිත් අතර. පාටලී මුදල් පාවිච්චි කරලා එතන පත් වෙන මන්ත්‍රීවරුන් ගන්නවා යගේ පැත්තට. ඔන්න ඕක තමයි ගේම් එක. ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන්න පාටලීගේ තියෙන අදහස. යුතුකම වියත් මග එලිය හා හරි මග සංවිධානවලින් මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින වියතුන් 16 දෙනා පාර්ලිමේන්තුවට තෝරාපත් කර යැවීම ජනතාවගේ වගකීමක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනූප පස්කුවල් මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ කළුතර පැවති ජන හමුවකදී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් කළුතර දිස්ත්‍රික්කයට තරග වදින අනුප පස්කුවල් මහතාගේ ජය තහවුරු කරන ජන හමුවක් ඊයේ පෙරවරුවේ පැවැත්වුණේ කළුතර උතුර ප්‍රදේශයේදී. පාර්ලිමේන්තුවේ විවාද යනකොට බුදිය ගන්න එහෙම නැත්නම් කැන්ටින් එකකට තේබන മന്ത്രിවරු පිරිසක් අපිට තවදුරටත් අවශ්‍ය නැහැ. මේ රට ගොඩනගන මේ රට ඉදිරියට ගෙනියන දක්ෂ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු පිරිසක් ගොඩනැගීම තමයි මේ අවශ්‍යතාවය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දක්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන බුද්ධිමය බලය පාර්ලිමේන්තුවට දෙන එක තමයි ජනතාවගේ පරම වගකීම. ඒ සඳහා යුතුයකම වියත් මග හරි මග එළිය කියන සංවිධාන වලින් 16 දෙනෙක් ලංකාවට ඉදිරිපත් කරලා තිනවා. ඒ 16 දෙනාවත් පාර්ලිමේන්තුවට යවන එක තමුන්නාන්සලාගේ වගකීමක්. මේ අතර අනුප පස්කුවල් මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් යෞවනයට ඇමතුමක් යන්න තේමා කරගනිමින් වස්කඩුව යුත් ක්‍රීඩා සමාජය විසින් ඊයේ පස්වරුවේ කළුතර වස්කඩුව ප්‍රදේශයේදී ජනහමුවක් සංවිධානය කර තිබුණා. යුතුකම සංවිධානයේ අනූපලා ගෙවිඳුලා අපි දැක්කේ එහෙම ආවට ගියාට දේශප්‍රේමය පහළ වෙච්ච බුද්ධිමතුන් නෙවෙයි මනාප තුනක් ගහන්න පුළුවන් වැඩක් බාර දීලා හරියට කරගෙන යන්න පුළුවන් ලෝකයේ නව දේශපාලනයත් එක්ක හැප්පෙන්න පුළුවන් අධිරාජ්‍යවාදී බූවල්ලන්ගෙන් මේ රට බේර ගන්න පුළුවන් අනූප පැස්කුවල්ලා වගේ තරුණ දැක්මක් තියෙන නායකයෝ ගේන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. වැටලීම් වලින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ භාරයට ගෙන තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 320කට අධික ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත අද භාර දුන්නා. ඒ අදාළ මත්ද්‍රව්‍යවල සංයුතිය වෙනස් කර ඇද්දැයි සොයා බැලීම සඳහායි. මත්කුඩු නැවත මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කළ පොලිස් මද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් පසුගිය දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් වූ අතර මේ වන විට ඒ පිළිබඳ විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා. එම විමර්ශනයකට අදාළව පොලිස් මද්‍රව්‍යනාශක කාර්යාංශයේ භාරයේ තිබූ හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය තොගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාර දෙනු ලැබුවා. ඒ මද්‍රව්‍යවල සංයුතිය වෙනස් කර ඇද්දැයි සොයා බැලීම සඳහායි. පොලිසිය පැවසුවේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතව තිබූ මද්‍රව්‍ය තොගේ අවසන් කොටස ලෙස හෙරොයින් කිලෝග්‍රෑම් 279යි ග්‍රෑම් 500ක් සහ අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 45යි ග්‍රෑම් 654ක් අද මෙලෙස රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාර දුන් බවයි. එමෙන්ම මද්‍රව්‍ය ජාවාරම්වලට අදාළව පොලිස් මද්‍රව්‍යනාශක කාර්යාංශයේ භාරයට ගෙන තිබූ මොටර රථ දෙකක්ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට අද භාර දුන්නා. ඒ අතර බන්ධනාකාරයේ සිට ඊසි කෑෂ් හරහා මත්කුඩු ජාවාරම මෙහෙවන පොඩි තිලින නැමැත්තාගේ ගෝලයින් වන රොඩා සහ නලියා නැමැති සැකකරුවන් මිරිහාන කොට්ටාස දූෂණ මර්දන ඒකකය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. තවත් පුවත් කිහිපයක් දැන්. හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක ඔහුගේ රියදුරා ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මණ්ඩල යන අයට ලබන අගෝස්තු මාස 20 වනදා කොළඹ මහාධිකරණයේ පිණි සිටින ලෙස දන්වා සිතාසින් නිකුත් කර තිබෙනවා. ඒ 2016 පෙබරවාරි මාස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කර බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළවයි. වන අලියෙකු පහර දීමෙන් තුවාල ලැබූ යාපනයේ විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චිය තාක්ෂණ පීඨයේ කතිකාචාර්යවරියක් ඊයේ රාත්‍රියේ කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඇය මෙම පහර කෑමට ලක්ව ඇත්තේ කිලිනොච්චිය අරවියල් නගරෙහි පිහිටි තාක්ෂණ පීඨයේ නේවාසිකාගාරය අසලදී.
සෙවණගල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනහමුවකදී විරෝධයට ලක් වූ එම පක්ෂයේ මොනරාගල දිස්ත්‍රික් අපේක්ෂක ජගත් පුෂ්පකුමාර මහතාට අද මොනරාගල බේලි ඔය ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය එල්ල වුණා. ඒ බේලි ඔය ව්‍යාපෘතිය සිදුවන වැලි ජාවාරමට විරෝධය පළ කරමින් ජනතාව දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ වැඩසටහනකට සම්බන්ධ වීමට ඔහු පැමිණි අවස්ථාවේදී මෙතන ඊයේ රාත්‍රියට අපි ඉද්දි අපි ඉල්ලපු දා තමයි කිසිම දේශපාලන කතාවක් මේක දෙන්න බෑ. මොකද මේ ඇවිල්ලා ඉන්නේ දේශපාලන බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. අපි දේශපාලන කතා කරන්න ආවේ නැහැ. අපි ගියා. නගින්න යන්න පුළුවන් නම් ඕනි දේශපාලන නායකයෙක්ට නගින්න යන්න කියලා මම මෙතන කියනවා. මොකද ඔය දේශපාලන කවුරුවත් මේක රැක ගන්න අවස්ථාවට හිටියේ නැහැ. අපි මේ හැදුවේ කවුද කියලා දන්නේ නැහැ. අදුවන රැක ගන්න පුළුවන් වෙන්න ඕනි. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමාවට පත්වනවා. සුබ රාත්‍රියක්.